සදහවත් කුසලගාමී පින්වතුනි අද දවසේ පොයවල් කීපයකට පසුව අපි ඒක රාශි වෙලා ඉතින් මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට අපි මඟ පාද ගන්නට නැවත අපේ සිහියට අවශ්‍ය දහම් කාරණා ටික ශ්‍රවණය කරන්නට තමයි අද දවසෙත් අපේ බලාපොරොත්තුව. එනිසා අපි සීලාදී ගුණධර්ම වල මනාව පිහිටලා තමයි මේ කටයුතු වල ඉන්න ඕන. කවදාවත් අසත් ධර්මවාදී සිතකට මේ ධර්මය එහෙම ගෝචර වෙන්නේ නැහැ. කාට වුණත් දක්ෂයෙකුට කියන දේ මතක තියාගන්න පුළුවන් වෙවි. ඒත් ඒක නුවණින් බැලීම එච්චර ලේසි පහසු කාර්යයක් නොවේ. සමහරක් වෙලාවට නුවණින් බලනකොට ව්‍යාකූල ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඒක මේ පටිසෝතගාමී මාර්ගයේ ස්වභාවයයි. ඒක ටිකක් එහෙම ආවත් මැලි වෙන්නේ නැතුව හොඳට නුවණ යොදමි උත්සාහවන්ත වෙලා මේ කටයුතු කරගන්නට ඕන. ඒක නිසා මේ ශාසනයේ වීර්යය තියෙන්න ඕන. කුසීත භාවයෙන් කවදාකවත් මේ ශාසනයේ අපිට දිනන්න බෑ. හැමදේම ඉවසන්න පුළුවන් වෙන්න ඕන. නියතමානීව ඉවසන්න පුළුවන් නම් ඒක තමයි සිදු වෙන්න ඕන. ඒක නිසා දැන් අපි ගෙවපු ජීවිතේ දිහා බලනකොට පහුගිය කාලවකවානුව ඔය පින්වතුන්ට මේ ධර්මය සිහි කරන්න හොඳ පසුබිමක්. කන්න බොන්න මොන හරි චුට්ටක් හදාගත්තා. විවේකයෙන් ගෙදරට වෙලා හිටියා. මේ ධර්ම සිහි කරනවා නම් මෙනෙහි කරනවා නම් හොඳම කාල වකවානුවක්. ඒත් අපිට දැනෙන ආකාරයට එහෙම කරපු අය ඇති අල්ප පිරිසක් බොහෝ පිරිසක් ඒ පෞද්ගලික දාසතුනේ ව්‍යාසනේ සම්බන්ධව මාධ්‍ය වලින් එක දේවල් වලින් සොයන බව තමයි නිතර තියෙන්නේ. පාළුවට කතා දාගන්න එකයි සින්දු අහන එකයි ටීවී බලන එක මේව තමයි අපේ ළඟ තිබුණේ નિરાයාසයෙන්ම. ඉතින් ගිහි ගෙවල් වල තිබුණේ මෙවැනි පරිසරයක්. ඉතින් මේ පරිසරයේ ඇතුලේ ඥානවන්ත අය මේ හැම එකකින්ම මිදිලා කටයුතු කරන්නත් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඥානවන්ත අය බොහෝ අල්පයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වීර්යවන්තව කටයුතු කරන්න කියලා අපිට අංගන වදාරා. ඉතින් බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම අපිට මතක් කරන දෙයක් තමයි මේ බුද්ධෝත්පත්ති කාලේ දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය මේ දුර්ලභ වූ කාරණා ටික අංශ ජීවිතය පබ්බජාවසා ශීසත් ධර්මය කල්‍යාණ මිත්‍ර සේවනය දුර්ලභ කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අනේ නිසා මේ දුර්ලභ කාරණා ජය ගන්න හැමතිස්සෙම උත්සාහවත් විය යුතුයි. ඉතින් මේ මාර්ගය යම් කෙනෙකුට ඉපදුනාද ඒ මාර්ග ඥානයෙන් යුතුව ලෝකයේ දිහා ඇහැට පේන තැන කනට ඇහෙන තැන මේ ආයතනෙන් දිහා බලයිද? ඒකට තමන්ගේ සිත දිහා මනාව බලයිද? මේ නාම රූප දෙකේ ඇත්ත බලලා මේ නාම රූප දෙකෙන් මිදිලා වර්තමානයේ පහළ වෙන දැන ගැනීම තුල සිහිය පාත්තගෙන යම් කවුරු හරි ඉන්නවා නම් අන්‍යයාට දුර්ලභ
බුද්ධෝත්පත්ති කාලයේ හම්බුන බව අපිට කියන්න පුළුවන්. තාම යා එක්ක රූපයන්තයට වැටිලා නම් නාමයන්තය ඇත කියන දෘෂ්ටියෙන් ගන්නවා නම් රූපයන්තය ඇත කියන දෘෂ්ටියෙන් ගන්නවා නම් මෙයා තාම දුර්ලභ වූ බුද්ධ ශාසනය හම්බෙලා නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. සම්මුති බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. ලෝකෝත්තර ඒ මාර්ගේ තාම ඉපදිලා නැහැ. බුද්ධ ශාසනය යනු පින්වතුනි ලෝකෝත්තර දර්ශනයමයි. ලෝකෝත්තර මාර්ගයමයි. ඒ නිසා මේ මාර්ගයේ උපදව ගන්න දුර්ලභ බුද්ධ ශාසනය දැක ගන්නට නාම රූප දෙකේ ඇත්ත බලන්න කියලා තමයි බුදුවරු කතා කරන්නේ. ඒ නාම රූප දෙකේ ඇත්ත දැක්කොත් වර්තමානයේ පහළින් සිතට සිහිය පිටවනවා. පින්වතුනි අන්නේතර දුර්ලභ බුද්ධෝත්පත්ති කාලේ ඒ දුර්ලභ සංසාර චක්‍රයෙන් මිදෙන මාර්ගයේ පන්නා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ පින්වතුනි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ පින්වතුනි මේ මාර්ගයේ උපදවාගත් යම් කෙනෙක් ලෝකේ ඉන්නවනම් අන්න දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබපු කෙනෙක්මයි පින්වතුනි. මාර්ගයේ ඉපදිච්ච මනුෂ්‍ය ජීවිතයක් ගෙවීමට පින්වතුනි එච්චර ලේසි පහසු නැහැ. ඉතින් මාර්ගයෙන් යුතුව ඉන්න යම් කවුරු හරි ඉන්නවනම් ඒක තමයි දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබන කෙනා. ඒ වගේම පින්වතුනි සර සම්පත්තිය කියන්නේ මාර්ගය පුදවාගෙන ඉන්න කෙනා. ඒ සර සම්පත්තිය තියෙන කෙනා පින්වතුනි මාර්ගයේ ඉන්න කෙනාමයි. මේ මාර්ගයේ ඉන්න කෙනෙක් පින්වතුනි කවදාකවත් සතර අපායකට වැටෙන්නේ නැහැ. එයා පරියන්ත ප්‍රදේශයක ඉන්නවා කියලා කියන්න බෑ. බඟ නොහැසෙන තැනක ඉන්නවා කියලා කියන්න බෑ. එයා දැන් ධර්මයේ පින්වතුනි නුවණින් දැකලා ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙනවා. ඒ නිසා එයා අට දුක්ඛක්ෂණ වලට වැටිලා නැහැ. එයා පෙරේතී යන තැනට වැටෙන්නේ නැහැ. ඒ වගේ කාරණා 8ක් තියෙනවා. ඒ නිසා කියනවා මේ ශර සම්පත්තිය ලැබුණා කියලා. දුර්ලභ ශර සම්පත්තිය ලැබුණා. මාර්ගය ලැබුණා කියලා. ඒ වගේම දුර්ලභ පබ්බජ්ජාව කියන්නේ පින්වතුනි මේ මහානකම ශ්‍රමණත්වයේ කියලා කියන්නේ මේ මාර්ගයේ ඉපදීමමයි පින්වතුනි. ප්‍රථම ශ්‍රමණයා මගේ ශාසනයේ සෝහම් පුද්ගලයා. ඒක බුදුරන් වහන්සේ ප්‍රතිඥා දෙනවා. ඉතින් අන්න ඒක නිසා පින්වතුනි මේ පබ්බජ්ජාව මහානකම පින්වතුනි මාර්ගයේ ඉපදිච්ච කෙනාටමයි තුලමයි පවතින්නේ. එයා නීත සම්බෝධි පරායනයි. ඒ වගේම පින්වතුනි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍ර සේවනය යන පින්වතුනි මාර්ගක්ෂ ඥානයමයි. මාර්ගය ගැන වැටහෙන නුවණමයි කල්යාණ මිත්‍ර සේවනය. මෙන්න මේ කාරණා පහ පින්වතුනි ලෝකේ දුර්ලභයි කිව්වේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම. මාර්ගයට පැමිණීම දුර්ලභ කාරණයක් හැටියට මම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒකට ඒක උපමාවක් කියනවා හැමතිස්සෙම මම මතක් කරනවා. අඳුර තියෙන අස්ලොමකට දක්ෂ දුනුවායෙක් විද්දෝ ඒ අස්ලොම 100ක් කඩකට පැලේද මෙන්න මේ අඳුර තියෙන අස්ලොමට දුන්නකින් විදින්න පුළුවන් අය ඉන්නවා මේ ලෝකේ. ඒ එවැනි අඳුර තියෙන අස්ලොමකට දුන්නකින් ඉඳලා 100ක් කඩකට පැලෙන්න තරම් ඒක ඒ දක්ෂ විදිහට ඒ කටයුතු කළා.
එවැනි දක්ෂයොත් ලෝකේ ඉන්නවා මහන්නේ. ඊටත් එහා සියුම් කියනවා මාර්ග ඥානය. ඒක සියුම් වෙන්නේ පින්වතුනි අපි දන්නවා නාම රූප දෙකක් ගැන. මේ නාම රූප දෙකේ කතන්දරෙත් එක්ක පින්වතුනි අපි රූපය ගැන හොඳට වෙන් කළ හඳුනා ගන්න පුළුවන්. අපි හිතන දේ රූපයට අයිති නැති බව අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒක ලේසියෙන්ම. මම මේ වාඩි වෙලා ඉන්න පුටුව දන්නේ නැහැ පුටුවක් බව. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න හරි ලේසියි පින්වතුනි. අපි දන්නේ නැහැ මේ මහ පොළොව බව. ඉතින් මේ විදිහට පින්වතුනි ඒ වස්තු ඒ දේවල් දන්නේ වගේ. අහස බව දන්නේ වගේ. පිඟාන හඳුනන්නේ වගේ. පින්වතුනි මේ හැම දෙයක්ම අපේ චේතනා පින්වතුනි. ඉතින් මේ සංඛාර පින්වතුනි මනාව දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. දැන් අපිට මෙහෙම හිතනකොට හොඳට තේරෙනවා මේ රූපය ඒකාන්තයක්, නාම ඒකාන්තයක් කියලා. මෙහෙම කල්පනා කරනකොට රූපයෙන් ගැලවෙන්න පුළුවන්. පේන දන කිසිවක් නැති බව ප්‍රත්‍යක්ෂ වේවි. හොඳට මෙතන නුවණින් බලලා හුරු කරගන්න ඕන සාමාන්‍ය ජීවිතය වගේ. මේ පේන තැන මොකුත් නැති බව. ඊට පස්සේ තියෙනවා පින්වතුනි අපි හිතන බවක් තියෙනවා. ඔන්න ඔතනින් තමයි පින්වතුනි ප්‍රශ්නේ අවුල් කරගන්නේ. අපි හිතනවා යම මේක පුටුව මේ මගේ ඔළුවේ කේස් ලොම් නියපොත් දා මේ රූපේ සම්බන්ධව පින්වතුනි ඒ නාමය අයිති නැති බව ඒ පඤ්ඤප්තිය අයිති නැති බව අපිට හොඳට වැටහෙනවා. අන්නේ හොඳට වැටහෙනවා. ඒ නිසා මේ නාමයේ පැත්ත අපිට දැනෙනවා පින්වතුනි වේදනා සංඥා සංඛාර කියන මේ ධර්මතා. මේ නාම ධර්ම සමාංශිකාර. මේ නාම ධර්ම ටික පින්වතුනි අපි රූපේ නම් කිසිවක් නැහැ කියලා නුවණින් සනාථ කරගන්නවා. අපි හිතන දේ රූපෙට අයිති නැති බව. වස්තුවක් හැදෙනවා. එච්චරයි කියන එක අපේ ළඟ නුවණක් තියෙනවා. වස්තුව තියෙනවා. ඒ වස්තුව ගැනත් පින්වතුනි ඉතින් රූපේ දිහා බලනකොට බලන්න ඕන. ඒ වස්තුව කවුද නිර්මාණය කරන්නේ? අපි දැන් පින්වතුනි වළඳක් ගත්තොත් ඒ වළඳ හැදලා තියෙන්නේ මැටි වලින්. වතුර වලින්. උණුසුම වලින්. වාතයක් වලින්. එහෙනම් අපි දන්නවා මේ වළඳ හැදලා තියෙන්නේ ඒ ලෝකයේ තියෙන ධර්මතා ස්වාභාවික ධර්මතා හතරක් හේතු කරගෙන. ඒ වගේම මේක හදපු කෙනෙක් ඉන්නවා. ඒක පුච්චලා මේක මෙහෙම හදලා තියෙනවා මේ මැටි මුට්ටිය. අපිට උයාපියා ගන්න බොහෝ උපකාරයි. එහෙනම් මේ මැටි මුට්ටිය කැඩෙන ස්වභාවයෙන් යුක්තයි. බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක පින්වත්තුනි දුර්වර්ණ වෙලා යනවා. විවිධාකාරයෙන් පින්වත්තුනි මේ මැටි මුට්ටිය අපි ආරක්ෂා කරගන්න වෙනවා. ඉතින් මේකෙන් බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්.
අපිට විවිධ ඒ වාදනයන්ට අනුව මැටි මුට්ටියක් න අපිට බත් පියා ගන්න පුළුවන්. මොන හරි සම්බා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කර ගන්නත් පුළුවන්. දැන් ඉතින් අපි දකිනවා පින්වතුනි මේ මැටි මුට්ටිය අනිත්‍ය ධර්මයක් පින්වතුනි. මේ මැටි මුට්ටිය අනාත්ම ධර්මයක් පින්වතුනි. ඒක අචේනික වස්තුවක්. මේ මැටි මුට්ටිය නිසා අපිට දුක එනවා පින්වතුනි. දුක් ධර්මයක්. මේ මැටි මුට්ටිය. දැන් එනම් අපිට තේරෙනවා මේ මැටි මුට්ටිය කවදාවත් නිට්ටය වෙන්න බෑ. සුභ සැප කියලා අපි හිතුවට පින්වතුනි ඒක කොහෙලායි කැඩලා බිඳලා හිටන්නේ අසුභේ පහළ වෙන්නේ අපිට. අපි මගේ කියලා අල්ලන් කියට කොහෙලායි කැඩලා බිඳලා පින්වතුනි අපිට අහිමි වෙලා යයි හිටන්නේ මේ මැටි මුට්ටිය. ඉතින් ඔබේ රූපයත් ඔය මැටි මුට්ටියක් වගේ තමයි. ඉතින් මේ විදිහට අපි කල්පනා කළාම පින්වතුනි අපේ රූපයත් ওই විදිහටම ඔය කියපු විදිහටම විවිධ ආකාරයෙන් මේක පෝෂණ තියෙනවා. විවිධ දේවල් සිදුවෙනවා. මේ මුට්ටිය මැටි මුට්ටිය ගැන කියනකොට තමන්ගේ රූපය ගැන සිය පවත්වා ගන්නට දක්ෂ වෙන්න. දැන් ඔන්න අපි අනිත්‍ය දුක්ඛ අනාත්මය ප්‍රකට වෙන විදිහට අපි මැටි මුට්ටියක් අරගෙන පින්වතුනි දහමක් කියලා දුන්නා. මේ රූපේ සම්බන්ධව. හැබැයි ඔයගොල්ලන් දාටම නොතේරෙන ධර්මයක් තමයි මේක බුදුදහම නොවන බව. මේ ටික බුදුදහමට අයිති නෑ පින්වතුනි. ඔය ඔයගොල්ලන් මැටි මුට්ටියක් අරගෙන අනිත්‍යයි දුක අනාත්මයි කියලා පනව පැනවිල්ල ඒක මාර්ග ඥානය නෙවෙයි පින්වතුනි. මේක නිකන් පින්වතුනි පූර්ව භාග ප්‍රතිපදාවක් කියන්නත් බෑ. මේක පූර්ව භාග ප්‍රතිපදාවට අයිතිත් නැහැ පින්වතුනි. මාර්ගයේ උපදින්න කිසිසේත් උපකාර නැහැ පින්වතුනි. ඔය රූපය ගැන ඔබේ දැක්ම. මොකද ඕක පින්වතුනි මුස්ලිම් දෙමළ සියලු රටවල් වල ඉන්න අය දන්නවා බුදුහාමුදුරු පහළ වෙන කලුත් ඔය ස්වභාවය මං කියපු දැන් ඕ මුට්ටිය ගැන කියපු ටික දන්නවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලුත් මිනිස්සු දන්නවා මේ මුට්ටි කැඩෙනවා පිඳෙනවා. ඒව හදන්නේ මැටි වලින් පොළවේ. මම අර ඉස්සෙල්ලා කියපු විස්තරේ පින්වතුනි කෙටි විස්තරේ තව ඕන තරම් එකතු කරගන්න පුළුවන්. මේ බුදුහාමුදුරුවෝ පහළ වෙන කලින් මේ රූපය ගැන පින්වතුනි ඔය අදහස් ටික ලෝකේ පැවතුණා. ඒ නිසා මේක ඉතින් අනිත්‍ය වෙන ධර්මයන් කැඩලා බිඳලා යන එකක් නේ. මුට්ටියට සිතක් නැහැ නේද? අනාත්ම ධර්මයන්. මුට්ටිය නිසා ඉතින් දුක එනවානේ. බුදුහාමුදුරුවෝ පහළ වෙන කලින් මේ චිත්ත සංකල්පන දැනගත්තයි ලෝකෙ හිටියා පින්වතුනි. ඒකයි මේක පින්වතුනි බුද්ධ දර්ශනයට අයිති ධර්මයන් නෙවෙයි පින්වතුනි මේක. ඉතින් මේකත් එක්ක පින්වතුනි මේක මේ සම්මුති ලෝකයේ ඇහැට සාපේක්ෂව හටගත්ත ධර්ම පින්වතුනි. මේක ලෝකයේ තියෙන ධර්මයක්. ඔතනින් ඉස්ලාම තේරුම් ගත යුතුයි. කොහොම කල්පනා කළ යුතුයි. කල්පනා කරලා තමයි අපි අනිත් පැත්තට එන්න ඕන. ඔතනින් අපිට යම් බණක් ඇහෙනවා නම් පින්වතුනි ওই විදියට රූපේ ගැන. ඔබලට කවදාවත් පින්වතුනි ආසාවක් තියෙන එක ආසාව යටපත් වෙනවා මිසක ආසාව නැති වෙන්නේ නැහැ පින්වතුනි. හේතුව ඒක මාර්ගයේ උපදින්න අවශ්‍ය පසුබිමක් නෙවෙයි පින්වතුනි ඔය. ඔක තමයි ඔබේ දැනුම.
රූපය ගැන දැනුම ඔබ ළඟ තියෙනවා. ඒක වටිනවා. අවශ්‍ය වෙනවා. රූපය ගැන දැක්ම මොකද්ද? ඔබ ළඟ රූපයේ තියෙන දැක්ම තමයි පින්වතුනි ඔබ දකින්න ඕනේ ඔබට මේ මුට්ටිය කියලා පේන ධර්මතාවය. ඒ මුට්ටිය ඔබ එසේනම් වෙන් කර ගන්නට වෙනවා පින්වතුනි මුට්ටිය කියන්නේ පඤ්ඤාක්තිය කියන එක. මුට්ටිය කියන්නේ පඤ්ඤාක්තිය. ඔබට පේන වස්තුව අනිකක්. ඒ වස්තුව දන්නේ නැහැ මුට්ටියක් බව. ඒ වස්තුව දන්නේ කැඩෙන බිඳෙන බව. ඒ වස්තුව දන්නේ නැහැ මේව රත් කරලා බත් වියනවා අල මේව තම්බන බව. ඉතින් විවිධාකාරයෙන් මේ මං හැදිලා තියෙන මැටි වලින් මේ කිසිවක් පින්වත්නි අර වස්තුව දන්නේ නැහැ. මේ ඔක්කොම ඔබ තුල පහළ වෙන සංකාර. ඉතින් මේක කෙටි වචනේ ගත්තොත් පින්වත්නි අර වස්තුව දන්නේ නැහැ පින්වත්නි මෙන්න මේ මම්මුටියක් කියලා. ඔබේ රූපයට හොඳට සිහිය තබන්න. මම උපමාවෙන් යන්නේ. මම ධර්මයෙන්ම කිව්වොත් ඔබට ටිකක් නොතේරෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි ඔබ මුට්ටිය කියලා දාපු පඤ්ඤාප්තිය වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕන. මං හිතන දේ පේන නැති බව දක්ෂ වෙනවා. පේනවා යමක්. පේන දේ මුට්ටිය නොවේ. ඔය එක තැනකින් මුළු ලෝකෙම දකින්න පුළුවන් වෙන්න ඕන. ඔබ සමාධි ධානයකට ගියා නම් එතනත් ඔය විදිහටම දකින්න ඕන. එනිසා මේ කාමාවචර ලෝකයේ 11 කාම ලෝකයට සාපේක්ෂව අපි මේ මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව මේ වෙලාවේ මුට්ටිය කියන්නේ පින්වතුනි ඔබේ චේතනාව. පින්වතුනි අර මුට්ටිය චේතනාවක් බව අතන තියෙන පින්වතුනි යම් වස්තුවක් අපිට පේනවා ධන වශයෙන් ඕලාරික වශයෙන්. මම කලින්ම කිව්වේ කාමාවචර ලෝකයේ ගැන පින්වතුනි. දැන් මේ කතා කරන්නේ කාමාවචර ලෝකේ රූපේ අන්තිම මිදෙන හැටි. දැන් ඉතින් අපි පින්වතුනි ඔන්න වෙන් කරගත්තාම ඕනේ. මම ප්‍රතිපදාවයි කියන්නේ පින්වතුනි මාර්ගය පුදුට. එහෙනම් මාර්ගයේ නොවන ධර්මයන් මම කාමාවචර ලෝකයට සාපේක්ෂව පෙන්වනවා. ඇත කියන දෘෂ්ටිය තමයි. අතීත අනාගත වර්තමාන කියන දෘෂ්ටියට අනුව එසල බුදුදහමට අයිති නැහැ කියලා කියපු කොටස මම පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. රූපයට සාපේක්ෂව. දැන් පෙන්වන්නේ පින්වතුනි අපිට මාර්ගයේ උපදවා ගන්නට අවශ්‍ය පසුබිමයි. ඒ රූපයට සාපේක්ෂව පෙන්නපු මට්ටමින් පින්වතුනි එහෙම වන්දක් තියනවා කියන දැනේ නාමී පැත්තක් හිතන්න දක්ෂ වෙන්න ඕන. රූපය හැට පේන්නේ නැත්නම් අපේ විදිහට වගේ මුට්ටියක් තියෙනවා. ඒක නාමයෙන් අල්ලන් ඉන්න මට්ටම එක ගන්න ඕන. ඒ සිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ. අර රූපේ පැත්ත වගේමයි. ඉතින් මෙන්න මේ වගේ පින්වතුනි කාමාවචර ලෝකයේ දැක ගන්න ඇත කියලා දෘෂ්ටියෙන් පනවගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපි දකිනවා. කියන්නේ බුදුදහම කියන අපි දකින මේ පැත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින බුදුදහම කියලා දකින පැත්ත ওই පැත්ත මම රූපේ ගැන කියපු පැත්ත ඒක බුදුදහමට අයිති පැත්ත නෙවෙයි පින්වතුනි. කාශ්‍යපේනි අනාගතයේ මගේ ශාසනය වගේ එකක් පහළ වෙනවා. කාශ්‍යප තනිරත්තරන් ලෝකේ පවතින තාක් තනිරත්තරන් පැවතුනායයි මම කියමි. කාශ්‍යපේනි
අනාගතයේ රත්තරන් වගේ එකක් ලෝකෙට පහළ වෙනවා. එදාට තනි රත්තරන් විනාශ වෙලා යනවා කියලා බුදුරජාණන්සේ පෙන්නනවා. ඔන්න මම කියපු න්‍යායයි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පනවනවා භෞතික ලෝකෙින්. අපිට තේරෙන්නේ නැහැ පින්වතුනි මේක බුද්ධ ශාසනයට අයිති නැති බව. ඒක තේරුම් ගන්න හොඳ නුවණක් තියෙන්න ඕන. මාර්ගය තියෙන්න ඕන. පිරිසුදුව. අන්ත දෘෂ්ටි නැති මාර්ගය වැටහිච්ච බුද්ධියකටයි මේක ගෝචර. එතන මාර්ගය නොවන බව. ඔන්න දැන් ඉතින් අපි මේ ටික තව ටිකක් මතක් කළා. එතනින් පස්සේ අපි එනවා දැන් අපි කිව්වා මුට්ටිය. මුට්ටිය කියන්නේ අපේ චේතනාව. මෙන්න මේ අපිට පේන තැන තියෙන වස්තුවක් හම්බ වෙනවා. හැබැයි වස්තුව දන්නේ නැහැ මුට්ටිය බව. අපි තමයි හිතන්නේ. ඇහැ මායයනේ. ඇහැ මායය නිසා ඇහි මිදෙන්න ඕනේ අපිට. ආයතන පහ මායය. මේ ආයතන පහ ලෝකයයි. මේ ආයතන ටිකට නාමය එකතු වීමෙන් ලෝකෙ හට ගන්නවා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන ලෝකෙ හට ගන්නවා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය කිව්වම හොඳට හිතන්න තියෙනවා අතන. නාමෙත් යමක් ඇත කියන දෘෂ්ටියෙන් අරගෙන රූපෙත් යමක් ඇත කියන දෘෂ්ටියෙන් අරගෙන අපි ලෝකේ යමක් දැනගන්නවා. ඒක තමයි ලෝකය. ඒක තමයි මායя. මායя කරන්නේ පින්වතුනි නැති දෙයක් මාන පෙන්නනවා. කවුද මායя? අර වසවර්ති ලෝකේ ඉන්න මායද? ඔබගේ ආයතන පහයි මායя. ඔබට පේන මේ ලෝකෙද ලෝකේ නෑ. ඔබගේ ඇහැ ලෝකයයි. ඔබ මේ භෞතික ලෝකේ කියලා ගන්නවනම් පින්වත්නි ඔබ මුලා වෙච්ච බවක් තියෙනවා ලෝකෙට. ඔබ ධ්‍යාන පැත්තෙන් පින්වතුනි එහෙම අරන් තියෙනවා නම් තවත් චක්‍රාවාත තියෙනවා මෙහෙමයි කියලා. ඒ ඔබට රූපයක් අරමුණු වෙච්ච නැති සිතුවිලි වලින් ඔබ ලෝකේ ග්‍රහණය කරන් තියෙනවා. මේ ආයතන හය ලෝකයමයි කියලා කියනවා. ඔබ දිවි ලෝක නොදැකම දිවි ලෝක තියනවා කියන අපේක්ෂාව ඔබ කොච්චර මෝඩද? නාමයන්ෙන් ඔබ ලෝකේ පනවනවා. සාක්ෂාත් දෘෂ්ටිය. ඔබ මේ කාම ලෝකේ මේ මනුස්ස ලෝකේ ඇහැට පෙනෙන තැනින් පනවනවා. සාක්ෂාත් දෘෂ්ටිය. ඔබ කවදා ගැදෙන්නද පින්වතුනි? මාර්ග ඥානයෙන් පහළ විය යුතුයි. එනිසා අපි දැන් කතන්දරයක් කියාගෙන ආවා. පෙන්වුවා පින්වතුනි රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මුලා වෙච්ච මට්ටම. බුද්ධ ශාස්ත්‍රයට අයිති නැති පැත්ත. ඊට පස්සේ අපි යහපත් පැත්තට ගේන්න මාර්ගය පුදින්න කොහොමද අපි යමක් පින්වතුනි මතු කර ගන්න ඕන කියන තැනින් තමයි කියන්නේ. මුක්තියක් තියෙන තැනින් පින්වතුනි කැඩෙනවා බිඳෙනවා අනිත්‍ය වෙනවා දුක් වෙනවා අනාත්ම වෙනවා කියලා කිව්වට මුක්තිය ඇත කියන තැනින් පනවන නිසා මාර්ග ඥානෙ පැනවෙන්නේ නැහැ පින්වතුනි. රූපේ හිස් වෙච්ච තැනයි පින්වතුනි මාර්ග ඥානෙ පහළ වෙනවා. නාම රූප දෙක හිස් වෙච්ච නුවණකටයි විඥාන මච්චේ ඔබේ දැනගැනීම මධ්‍යස්ථ වෙන්නේ. රූපය හෝ නාමය හෝ ඇත කියලා පනව ගන්නවා නම් යමක් පින්වතුනි එතෙන්දී මාර්ග ඥානය ඔබට පහළ වෙන්නේ නැහැ. පහළ වෙන පසුබිමක් නැහැ. ඉතින් මෙන්න මේ රූපේ ඉස්සෙල්ලාම දැන් අර දෘෂ්ටි පැත්තට යන්නේ නැතුව ඔබට හම්බ වෙන මේ මුට්ටිය දෙකට බෙදා ගන්න. මුට්ටිය කියලා ඔබ හිතනවා. පේන වස්තුව අනිකක්.
ධර්මතා දෙකක් පින්වතුනි. මුළු ලෝකෙම මේ විදියට ඔබ දෙකට බෙදාගත යුතුයි. ඔබගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් ඔබ දෙකට බෙදාගත යුතුයි හැම දෙයක්ම. එහෙම ඔබ දෙකට බෙදා ගන්න අදක්ෂ නම් ඔබට කවදාවත් මේ ගැටේ ලියන්න බෑ. අන්තෝ ජටා බහිජටා කියන ගැටේ. ඒක නිසා පින්වතුනි දැන් ඔන්න අපි මුට්ටිය දෙකට බෙදාගත්තා. මුට්ටිය දෙකට බෙදාගෙන අපි දන්නවා දැන් මුට්ටිය කියන්නේ සංඛාරයක් නාමයක්. ඒක චේතනාව. ඒක මනස. සූත්‍රයකුත් තියෙනවා මට සූත්‍රේ නම් මතක නැහැ. ඉතින් මේ රූපේ පැත්ත පින්වතුනි. හැබැයි ඔබ හිතන දේ ඔබට පේන වස්තුවේ නැහැ පින්වතුනි කිසිවක්. මොනවද නැත්තේ? මැටි නැහැ. ඔබ මුට්ටිය කියන එක අයින් කරගත්තොත් මැටි කියන්නේ ඔබේ චේතනාවක්. ඒ නිසා පින්වතුනි ඒ හැමදේම චේතනාවක් නා. එහි කැඩෙන බිඳෙන කිසිවක් එතන ඉතිරි වෙන්න බෑ පින්වතුනි. මොකද උයා ගන්න පුළුවන් ධර්මතාවයක් හම් වෙන්න බෑ පින්වතුනි. මේ ඔබට පේන මේ වස්තු කවදාක නැති වෙන්නේ නෑ පින්වතුනි. ඔබට පේන තැන මුට්ටිය ශුන්‍යත වෙනවා. පඤ්ඤප්තිය අයින් වෙනකොට මුට්ටිය හම්බෙන්නේ නැහැ ඔබට. ඔබේ නුවණ හම්බෙන වස්තුව. වස්තු රූපය හම්බෙනවා. මේ වස්තු රූපෙට පඤ්ඤප්ති නැහැ. විවිධාකාරයෙන් වස්තු රූප තියෙන නිසා. ඉතින් මේකත් එක්ක පින්වතුනි ඔබ මේ රූපේ මේ වස්තු රූපේ හටගන්නේ කොහොමද? මේ වස්තු රූපේ හටගන්නේ ඔබේ ආයතන පහ නිසා. පඤ්ඤප්තියක් නැති මේ නාම මේ වස්තු රූපය නිර්මාණය කරන්නේ පින්වතුනි ඔබේ ආයතන පහයි. මේ මුට්ටිය කියලා අපි කලින් හඳුන්වපු මේ වස්තු රූපය හැඩතලයේ ඔළුවේ තියාගන්න මේ වස්තු රූපය නිර්මාණය කරන්නේ පින්වතුනි නිර්මාණය වෙන්නේ මැටි වලින් නොවේ. මේ වස්තු රූපේ නිර්මාණය කරන්නේ මිනිසෙක් නොවේ. මේ වස්තු රූපේ හදන්නේ පින්වතුනි මේ ලෝකේ කිසිම කෙනෙක් දෙවියෙක් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංකං. හේතු නිසාම සකස් වෙනවා පින්වතුනි. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජි චක්කු විඥාන. අසත් බාහිර රූපය චක්කු විඥානයක් නිසා ස්පර්ශයක් හටගත්තා. අන්න පින්වතුනි ඔය විදියට ඒකේ වර්ණ රූපේ ඒ පේන වස්තුවේ වර්ණ රූපේ හටගන්න හැටි පෙන්නනවා. ඒකට තට්ටුවක් දැම්මොත් ශබ්ද රූපේ හටගන්න හැටි කියලා. රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප මේ ධර්මතා ටික පින්වතුනි නිසයි පින්වතුනි මේ වස්තු රූපේ හටගන්නේ. මුට්ටිය හදන්නේ පින්වතුනි ඔබේ ආයතන. අර බාහිර මං ඉස්සර කියපු කතන්දරේ දැන් නැහැ. මෙන්න බුදුදහමට පටිසෝතගාමී. අරක අනුසෝතගාමී. අන්න මේ පටිසෝතගාමී මාර්ගයේ මාර්ග ඥානය පහළ කරගන්න. මේකට කියන කාංකා විතරණ විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, මාර්ගයේ පැමිණීමට දර්ශන ඥානෙ පිරිසුදු කරගන්නවා කියන්නේ ඒකයි. මේ සත්‍ය විසුද්ධියටයි වැටෙන්නේ පින්වතුනි මේ ධර්මතාව. ඉතින් මෙන්න මේ වගේ පින්වතුනි මේ මුට්ටිය මැටි වලින් හැදිච්ච එකක් නෙවෙයි. අර අනුසෝතගාමී අරුණ මම බුදු සාසනයට ආйти නැහැ කියපු තැනින් මම කරපු පොඩි විග්‍රහයක මුට්ටිය සම්බන්ධව.
එකක්වත් පින්වතුනි මෙතෙන්ට ඇති නෑ. මෙතන මේ වස්තුව හදන්නේ පින්වතුනි වස්තු මුට්ටියක නොවේ. වස්තුවක් පමණයි. මේ වස්තුව හදන්නේ පින්වතුනි ඔබගේ ආයතන ටිකමයි. වර්ණ රූප උපකාර කරලා තියෙනවා. ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඔබගේ ආයතන 6 නිසයි පින්වතුනි මේ වස්තු රූපය හැදෙන්නේ. එහෙනම් ඔබේ ඇහැට රූපයක් පේනකොට ඔබ දක්ෂ වෙන්න පඤ්ඤප්තිය අයින් වෙච්ච වස්තු රූපයක් දැක ගන්න. පුරුදු කරන්න. පුරු කරන්න. එතකොට මේ ඒක දැක්කට පස්සේ මේ වස්තු රූපේ කවුද හදන්නේ? ආයතන ටික. අන්නේ වස්තු රූපේ ලෝකෙටයි. ඒ නිසා ආයතන ටික නම් හදන්නේ. මේ ආයතන කෘත්‍යම් මොනවද කියලා බලනවා. වර්ණ ගන්ධ රස ස්පර්ශ ධම්ම. මේකත් එක්ක පින්වතුනි අපි බලනවා. අන්න දැන් පින්වතුනි කැඩෙන බිඳෙන මුට්ටි නෑ දැන්. මැටි වලින් හදපු මුට්ටි නෑ. බත්තම් බලන්න පුළුවන් මඤ්ඤපතම් බලන්න පුළුවන් මුට්ටි නෑ. පින්වතුනි ආයතනයන්ගෙන් නිර්මිත ධර්මයක් කියලා නෝනින් දකිනවා. ඒ නයිදං අත්තකතම් බිම්බං කියලා කියන්නේ ඔකට ප්‍රතිබිම්බයක් කියනවා. මේ ප්‍රතිබිම්බය මුට්ටිය කියන මේ ඒ වස්තුව නම ආයිත් නැති මේ අපිට පේන වස්තුව හොඳට යම් වස්තුවක් අරගෙන ඒ වස්තුව දිහා බලාගෙන ඇස් දෙක අරගෙන බලාගෙන ඉඳලා බලන්න පඤ්ඤප්තියයිද කියලා. හොඳට බලනවා පින්වතුනි වස්තුවට පඤ්ඤප්තියයිති නෑ. අන්නේ වස්තුව හැදුවේ පින්වතුනි මේක ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බයක් කියන්නේ පින්වතුනි සත්‍ය වශයෙන් තියෙන ධර්මයක් නෙවෙයි. ඔබේ රූපයේ කණ්ණාඩියේ වැටුනහම තියෙන්නේ ප්‍රතිබිම්බයක්. ඒ වගේ පින්වතුනි ඔබගේ මේ ඇහැට පේන ඒ වස්තුව ප්‍රතිබිම්බයක් පින්වතුනි. ඒක ඔබ විසින් හදනව නෙවෙයි. ඒක අනුන් විසින් හදනව නෙවෙයි. මේ ප්‍රතිබිම්බය හේතු පටිච්ච සම්භූතා. අසත් වර්ණ රූපය ඒ චක්කු විඥානයක් කියලා. නිසා කනත් මේ ධර්මතා ටික සම්පින්දණය කරගෙන හට ගන්න ධර්මයක් පින්වතුනි. ඕනනම් අපි ඕලාරික මට්ටමකට යනවා. අපි දන්නවා පින්වතුනි අපිට දැන් පේනවා නම නැහැ. අයිති නැහැ. හැබැයි වස්තුව තියෙනවා. ඇල්ලුව තදගතිය වස්තුවෙන් හම්බ වෙනවා. ඒ වගේම තට්ටුවක් දැම්මොත් සද්දේ තද ඒ වස්තුවෙන් අපිට සද්දේ හට ගන්නවා. ඒකෙන් වර්ණය පේනවා. මේ විදිහට මේ කාරණා ටික එකතු වීමෙන් තමයි පින්වතුනි අපිට මේ වස්තුව හැදලා තියෙන්නේ. ඒකයි ජසු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ. ඔබගේ ආයතන හයින් ලෝකේ හදනවා කියන්නේ ඒකයි. එහෙනම් මේ නමක් නැති වස්තුවක් හදනවා පින්වතුනි. ඔබේ ආයතන ටිකයි හදන්නේ. ආයතන ඔබට පේනවා කියන කතාව ඔබට අයිති ධර්මයක් නෙවෙයි. ඒක හේතු නිසා හටගන්න ධර්මයක්. ඔබට අයිති දේ තමයි පින්වතුනි මුට්ටිය පේන එක. ඒ නාම රූප එකතු වෙච්ච තැන. වස්තුව විතරක් හම්බෙනවා නම් ඔබට අයිති ධර්මයක් නෙවෙයි. දැන් ඔබේ බුද්ධිය වෙනස් වෙලා. පඤ්ඤප්තිය රූපයට අයිති නැති බව මනාව දකිනවා. දැකලා මේ වස්තුවේ පින්වතුනි මනස සිහියෙන් යුතුව වාසය කරනවා. ඔබල මේ අනුපිළිවෙලට යා යුතුයි. ඒ තැන් මනාව ප්‍රත්‍යක්ෂ නොවි අනිත් ඊට ඉහළට යෑමෙන් ඔබලා විපතට යාවි.
ඒ නිසා මේ විදියට පින්වතුනි අර වස්තු රූපය ඝන වශයෙන් ඕනනම් ඕලාරික වශයෙන් දැන් බලන්න ඕලාරික වස්තුව හටගන්නේ කොහොමද? ගිහිල්ලා අල්ලන බැලුවොත් අද ගතිය හම්බ වෙනවා ඒකෙන්. ඒකෙන් වර්ණය කියනවා. තට්ටු කළොත් සද්ද ඇහෙනවා. ඒවකල් බැලුවොත් රසයක් හම්බ වෙනවා. ඉඹල බැලුවොත් සුවඳක් හම්බ වෙනවා. මේ විදිහට පින්වතුනි මේ පංචායතන උදව් කරගෙන මේ වස්තුව නිර්මාණය වෙනවා පින්වතුනි. ඉතින් අපිට තව තැනක ගිහිල්ලා පින්වතුනි වස්තුව විතරක් සිහි කරන්න පුළුවන් නාමය අයින් කරලා රූපේ පේන්නේ නැතුව නාමය අයින් කරගෙන නෝන පාත්තගෙන ඉන්නත් පුළුවන්. දැන් වස්තුව හම්බෙන්නේ හැබැයි එතනින් පුළුවන් පින්වතුනි අපිට නාම රූප දෙක වෙන් කරගෙන වාසය කරන්න. දැන් නාමය අපිට බැසගෙන ඉන්න පුළුවන්. දැන් ඔන්න වස්තුව ඇල්ලුවත් පින්වතුනි තදගතිය අපිට බාහිර මේ වස්තුවෙන් හම්බ වෙනවා. කොහොම හරි පින්වතුනි දැන් අපි බලනවා මේ හේතුඵල ධමයක් තියෙන තිංගල් සංගති පස්සෝ ඒකත් එක්ක පින්වතුනි ඇහැට වර්ණ රූප කන්ද ශබ්ද රූප රස පොට්ටබ්බ තමයි. මෙන්න මේ රූප ටික හොඳින් බලනවා මෙන්න මේ වස්තුව හැදිච්ච කාරණා ටික වෙන් කරනවා පින්වතුනි. දැන් අපි අතින් අල්ලලා බලනවා පින්වතුනි වස්තුව. අන්න ප්‍රතිබිම්බය. මම ඕලාරික මට්ටම ටිකක් තමයි ටිකක් කිව්වේ. නමක් නැති වස්තුවක් තියෙන මට්ටමින් ඕලාරික මට්ටමකුත් ගැන කිව්වා. මෙයල පූර්ව භාග ප්‍රතිපදාව. මේ මාර්ගයේ නෙවෙයි පින්වතුනි. මේ රූපේ අන්තය ගැන කතා කරන්නේ. හිතන්න එපා රූපේ අන්තයෙන් ගැලවීම ලේසි කියලා. හොඳට නුවණින් බලන්න ඕන. කාලය වැඩි වෙන්න ඕන. මේකත් එක්ක පින්වතුනි අපි ගිහිල්ලා අර වස්තුව අල්ලනවා. ඇල්ලුවහම තද ගතියක් හම්බ වෙනවා. ඒ තද ගතිය සංඛාරයක් පින්වතුනි. අපේ චේතනාවක් කියලා ඔන්න ඊළඟ පියවර ප්‍රත්‍යක්ෂ කරගන්නවා. වර්ණ රූපයේ පින්වතුනි අපේ චේතනාවක් කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මොකද මේ වර්ණ රූප මේවා පින්වතුනි අපිට උප්පැත්තියම තිබුණ නෑ පින්වතුනි. උප්පැත්තියම තේජෝ ධාතුව චූටි ළමයා දන්නවනම් අල්ලන්න යන්නේ නෑ පින්වතුනි. ඔබලා දැන් දන්න නිසා අල්ලන්නේ නෑ. ඒ දරුවට උප්පැත්තියෙන් තේජෝ ධාතුව හම්බෙලා තිබුණ නැති නිසා ගිහිල්ලා අල්ලනවා. ඒ වගේ උප්පැත්තියම මේවා හම්බුණා කියලා අපිට කියන්න බෑ ආයතන හයේ කෘත්‍ය ටික අධ්‍යක්ෂිත ටික අපේ ළඟ තියෙනවා කියලා. ඒවා එයා ජීවත් වෙනකොට ක්‍රමානුකූලව එයාට ලැබෙන ධර්ම. මේ උපාදාන රූප හතර. කෙසේ වෙතත් පින්වතුනි දැන් ඔන්න අපි මේක ඇල්ලුවාම රස්නේ නම් රස්නේ බව ගන්නවා. සීතල නම් සීතල බව ගන්නවා. තද නම් තද බව දකිනවා පින්වතුනි. දැන් මේ ඔක්කොම අපේ චේතනානේ. චේතනා බව දැක ගන්නවා. වර්ණ රූපේ චේතනා බව දැක ගන්නවා. ඒකට තට්ටු කළාම ඇහෙන ශබ්දය ඒක චේතනා බව දැක ගන්නවා. ඒක දිවේ ගාලා බලන්න නැවුම් කලයක් අමුතු රසයක් කියලා. ඒ රසය පින්වතුනි චේතනා බව දැක ගන්න ඕන. ඒක ඉඹල බලන්න හොඳ නැවුම් සුවඳ එනවා. ඒකත් චේතනාවක්. දැන් එළියේ තියෙන වස්තුවක නෙවෙයි මේක මේ ඔක්කොම සිතුවිලි වශයෙන් දකිනකොට පින්වතුනි එළියේ රූපයේ ප්‍රතිබිම්බයක් නෙවෙයිද ඔබ ඕලාරික වශයෙන් හම්බෙනවා කියලා හිතුවට ඇත්ත වශයෙන්ම ඕලාරික වශයෙන් නමක් නැති රූපයක් තිබුණද මේ රූපයේ පින්වතුනි මෙහෙම බලනකොට ඔබ හිමින් මෙනෙහි කරන්න ඔබ චේතනා වශයෙන් මේක මෙහෙම බලනකොට අතට හවුනත් ඒක සිතක් නා. මේ අතට හවුන තද ගතිය සිත බව චේතනාව බව ප්‍රත්‍යක්ෂ කරගත්තොත් කොච්චර වටිනවද පින්වත්නි. අන්න ඔබ එදාට චේතනාවක් කියලා දකින්නකොට ඇහෙන් මිදෙනවා. කනෙන් මිදෙනවා. නාසයෙන් මිදෙනවා. දිවෙන් මිදෙනවා. කයින් මිදෙනවා. හේතුව
ඒක අතින් ඇල්ලුවාම ඔබට හම්බ වෙන්නේ සිතටයි. ආයතනයකට හම්බ වෙනව නෙවෙයි. කයට හම්බුණා නෙවෙයි. ඇහැට පේන වර්ණ රූපේ රතුයි කියලා ඔබ හිතනවා. ඇහැට පේනව නෙවෙයි. මේක දිනු කර ගැනීම ඔබට බාරයි. අපිට මේක කියලා දෙන්න විතරයි පුළුවන්. දැන් ඔබට පින්වත්නි ඔබේ නුවණට පේනවන මේ ගවේෂණයේදී මේ වෙනකොට අර වස්තුව දැන් මුට්ටිය කියන වචනේ නෑ වස්තුව. නම නැති වස්තුව දැකලා තියෙන්නේ. අන්නේ වස්තුවක් ප්‍රතිබිම්බයක් කියලා ඔබ දකින්න ඕනේ පින්වත්නි. මුට්ටිය ප්‍රතිබිම්බයක් වශයෙන් බලන්න යන්න එපා. එතකොට ඔබට ඒක එහෙම බලන්න එහෙම න්‍යායක් නෑ. ඔබට ගැලවෙන්න බෑ. ඔබ මුට්ටිය ප්‍රතිබිම්බයක් කියලා දැක්කහම එයාට මුට්ටියට අහු වෙලා ඔබ. කෙසේ වෙතත් ඔන්න ඔය නුවණින් යුතුව වාසය කරන්න. වාසය කරනකොට පින්වත ඔබ රූපේ අන්තයෙන් සහ මුලින් ගැලවෙනවා. ඔබ පින්වත මේ මායාවෙන් මිදුණා. ඒ නිසා මේ ආයතන ටික එස්සෙල්ලා මෙන්න මේකෙන් ගැලවෙනවා පින්වතුනි. තව තියෙනවා යන්ට. අන රූපේ අන්තයෙන් ඔබ සහ මුලින් ගැලවෙනකොට ඔබ ඔටෝම යනවා පින්වතුනි. නිකම්ම යනවා නාමයන්තයට. එමෙ කොසිටින්නේ නිකම්ම නාමයන්තයට ගිහිල්ලා පින්වතුනි. බලෙන් යන්න ඕනේ රූපය හරියට පිළිසිඳ නොදැක්කොත් ඔබට නාමයන්තේ ග්‍රහණය වෙන්නේ නැහැ. රූපය ප්‍රතිබිම්බයක් වශයෙන් දැකලා ප්‍රතිබිම්බය කියන්නේ හරියට මිදුගේ ජලයේ තියන වගේ පේනවා කියන කතාව. ඒ වගේ ප්‍රතිබිම්බය. ඔබට හම්බෙන්නේ පින්වතුනි චේතනාවක් විතරයි. රූපය කියන තැන නිදොස් වෙන්න ඕනේ ඔබ. සාහමුලික නිදොස් වෙන්න ඕන. ඔබට යම් මේකෙන් මේ නිදොස් වුණාට පස්සේ ඇහැට මොන හරි රූපයක් පේනවා නම් පින්වතුනි ඔබ පාතමික නම් ඔබ හිතන්න ඕනේ මේ රූපය ආයතනයන්ගේ නිර්මාණයක් නේද? මේ ආයතනයන්ගේ හේතුඵල න්‍යාය තිංගං සංගති පස්සෝ මෙහෙම ධර්මයක් නේද? මේ තිංගං සංගති පස්සෝ කියලා පරයය පෙන්වීමේ මේ රූපේ අන්තයෙන් ගැලවෙන්න නේද? ලේසි නැති පරයයක්. තරක්. ඉතින් මෙන්න මේ රූපෙන් සාමුලින් නිදොස් වුණ දවසට ඔබ රූපේ චුට්ටක් කර මෙහි ඉතුරු කරලා ඔබ නාමයට එනවනම් ඔබේ ගමන සාර්ථක නෑ. රූපේ චුට්ටක් කරගෙන චුට්ටක් කරන්න තියෙන නෝනින් දැකලා තියෙනවා. නිදොස්ලා තියෙන රූපේ. අන්න එහෙම වුණ දවසට තමයි ඔබ පිළිසිඳම චිත්තම් පන්නන්ත භාවය. සිත ප්‍රඥාවෙන් දකින්නේ දාටයි. අන්න පින්වතුනි ඔබ සිතත් හම්බෙන ඔබට. රූපය හරියට ලියා ගත්තොත් සිතෙන් ගැලවෙන්න අමාරු නෑ පින්වතුනි. මොකද අපිට ඇහැට පේන රූපයකින් ගැලවෙන්න නැත අමාරුයි. සිත කියන තැන පින්වතුනි ඕලාරික රූප නෑ. එතනින් ගැලවෙන්න අමාරු නෑ. එතනින් ගැලවෙන්න බැරි. සිත හම්බ වෙන්නේ ඇහැට පේන රූපය හම්බ වෙනකොට. සිත වැහෙනවා. ඉතින් මේකත් එක්ක පින්වතුනි අපි සිත ගැන බලනවා දැන්. දැන් මුට්ටිය කියන්නේ සිතයි. මේ විදිහට බලනකොට දැන් එතකොට රූපේ අන්තයේ තියනවාද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පනවන්න බෑ. ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා පනවන්න බෑ. ප්‍රතිබිම්බයක් කිව්වේ කණ්ණාඩියේ රූපේ සත්‍ය වශයෙන් නැති බවයි. ඔබට හම්බෙන්නේ මේ මායාවක් බවයි. ඒ නිසා කණ්ණාඩියේ පේන රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයෙන් වශයෙන් ඔබ පනවනවා නම් ඔබ හොඳයි. මාර්ගදර්ශන ඥානෙ විතරයි පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පැනවිය හැක්කේ. අන්තෝලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මොනම ආකාරයකින්වත් පැනවිය හැකි. පනවනම් ඔබට මාර්ගයේ දෝෂයක්. ඔබේ බුද්ධියේ දෝෂයක්. එනිසා ඔබ සිතටත් වෙනවා පින්වතුනි.
මේ සිතේ අර විදියට පින්නතුනේ ගවේෂණය කරනවා. මුට්ටියක් කියලා දැක්ක එතන තියෙනවා. ඒ මුට්ටිය හැදුවේ කවුද? මේ විදියට පින්නතුනේ ඔබ නාමයේ පින්නතුනේ අර විදියටම බලන රූපේ දිහා බලන විදියටම ඒකත් ප්‍රතිබිම්බයක් පින්නතුනේ. අන්න එහෙම බලනකොට පින්නතුනේ ඔබ නාමයෙන් ගැලවෙනවා පින්නතුනේ. මම රූපේ ගැන විස්තර කරපු නිසා නාමය ගැන පින්නතුනේ ගොඩක් කියන්න අවශ්‍ය නැහැ. ඒ නුවණම මෙතනට යොදා. ඔබ මුට්ටිය කියලා හිතන තැන පින්නතුනේ ඒක මැටි වලින්ද හැදුනේ. ඒකේ බත් වියන්න පුළුවන්ද? ඒක කැඩෙනවද? ඒක බිඳෙනවද මේ මුට්ටිය? රූපේ වගේමයි පින්නතුනේ. ඒක රූපේ හටගන්න ආයතන හයකින්. එතකොට ඒ කැඩෙන බිඳෙන දෙයක් හම්බෙන්නේ නැත්තේ. ඒ වගේම පින්නතුනේ නාමය කියන එකත් ඒ ආයතනයයි. ඒ නාමය කියන තැනත් පින්නතුනේ කැඩෙනවා බිඳෙනවා දෙතන මුට්ටිය. ඒ මුට්ටිය අනිත්‍යයි කියලා පැනවිය හැකිද? ඒ මුට්ටිය අනාත්මයි දුකයිද? මේකයි පින්වතුනි අපි එහෙම පැනෙවුවෝ. එතෙන්ටත් අනිත්‍ය දුක අනාත්මයි කියලා පින්වතුනි අපිට මාර්ගයේ වැරදිච්ච ස්වභාවයක්මයි තියෙන්නේ. මේකත් එක කොහොම හරි පින්වතුනි ඔබේ චිත්තය සිතේ පහළ වෙන මුට්ටිය කියන අදහස ගවේෂණය කරන්න. එතන මුට්ටි තියනවද අතින් අල්ලන්න පුළුවන්ද? ඇහැට පේනවද? කිසිවක් අරමුණු නැහැ පින්වතුනි. එතන වර්ණ රූප තියනවද? සුවඳ තියනවද? චේතනාවේ මුට්ටිය කියලා හිතන තැන ඔය කිසිවක් හම්බෙන්නේ නැහැ පින්වතුනි. ඒක පඤ්ඤප්තියමයි. ඒ නිසා ආයතනයන්ගේ ආයතන පහක් නිසා හටගන්නා භෞතික ලෝකයේ නමක් නැති රූපය මෙතන පින්වතුනි නිර්මාණය වෙන්නේ නැහැ. මෙතනක් තියෙනවා පඤ්ඤප්තිය වෙනයි ආයතනයන්ගේ කෘත්‍ය වෙනයි. මුට්ටියක් කියලා ඔබ හිතුවට පින්වතුනි ඒක චක්කායතනෙට පනවන්න බෑ. චක්කායතනේ දැන් ඒක වර්ණ රූපේ කියන තැනට ඒකත් චේතනාව. එතෙන්ට පනවන්න බෑ. ශබ්ද රූපයට පනවන්න බෑ. රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය පනවන්න බෑ. එතනත් නාම වශයෙන් පනවන්න බෑ පින්වතුනි. ඒ ආයතනයන්ගේ අධ්‍යක්ීම් ටික චේතනා වශයෙන් වෙනයි. මුට්ටිය කියලා ඔබ දැන ගැනීම වෙනයි. ඉතින් මෙන්න මේ විදියට පින්වතුනි ඔබ නාමයෙන් ඇත්ත බලනවා පින්වතුනි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේ සියලු සංස්කාරය දිහා බලනවා පින්වතුනි. ඒවා සංස්කාර. කෙලෙස් සහිත තුරු සංස්කාර. කෙලෙස් සහිත කියන්නේ ලෝකේ යමක් ඇත කියන දෘෂ්ටියෙන් පනවපු සංඛාර. ඒ ලෝකේ යමක් ඇත කියන තැනින් පනවපු සංඛාරات තමයි කුටි වෙන්නේ. මෙතන චේතනා තියෙන නිසා පින්වතුනි ඔබ කුටි වෙන්නේ. කොහොමද ඔබ නාමය ඇත්ත පින්වතුනි මේ විදිහට රූපය ඇත්ත බැලුවා වගේම හොඳට බලලා එතන පින්වතුනි ප්‍රතිබිම්බයෙන් මිදෙනවා ඔබ. නෝනින් කල්පනා කරන්න. හොඳට කල්පනා කරලා එතනත් හොඳට දක්ෂ වෙන්න. දක්ෂ වෙලා පින්වතුනි වෙනකොටම යම් විඥානයක් තිබුණා නම් යම් දැනගැනීමක් තිබුණා නම් ඔබට රූපේ යමක් මුට්ටියක් තියනවා කියලා. එක්ක වස්තුවක් තියනවා කියලා. ඒකෙන් ඔබ නිදසුණා. දැන් විඥාණයට බෑ රූපේ අන්තිමට වැස ගන්න. යමක් ඇත කියලා. ඔබ නාමයත්මනාව දක්ෂ විශ්චෙන්සා ඒ විදිහම කල්පනා කරපු නිසා විඥාණයට බෑ පින්වතුනි දැන් නාමයේ යමක් තියනවා කියලා වැස ගන්න. මෙන්න දැන් පින්වතුනි විඥානය අසරණ වෙලා ඔබේ දැනගැනීම අසරණයි රූපයන්තෙන් හම්බෙන්නේ නැහැ දැන් එතෙන්ට බැස ගන්නත් බෑ විඥාණයට නාමයට බැස ගන්නත් බෑ කරන් දෙයක් නැතුව මධ්‍යස්ථ වෙනවා
අන්න බුදුරජාණන් වහන්සේ කියනවා රූපේ එක්කාන්තයක් නාමයේ එක්කාන්තයක් විඥානම් මැච්චේ. අන්න ඔබ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙනවා පිළිගන්නේ. අපි මේ දවස්වල කරන උපමාවක් සිහිපත් කරන්න. ඔබ දන්නවා වාහනවල තියෙන සෙන්සර්. මේ වාහනවල තියෙන සෙන්සර් පින්වතුනි මොනවා හරි ළඟින් යනවා නම් අන්තුරක් ඉස්සරහා තියෙනවා නම් ඒ යම් අඩි ගානක් තියලා එලාම් එකක් වදිනවා පින්වතුනි. මේ සෙන්සර් එක තමයි රූපේ පින්වතුනි. ඒ වගේම සෙන්සර් එකට ආවිනිකු සර්කිට් එකක් තියෙනවා. සර්කිට් එක නැතුව සෙන්සර් වැඩ කරන්නේ නැහැ. මල කඳක පින්වතුනි ආයතන වැඩ නැහැ. ඒ වගේ පණ තියෙන කෙනෙක් ඉන්නවා සර්කිට් එක හොඳයි. මේ ඇහැ අන්ධයි. සෙන්සර් එක හරි නැහැ. එතකොටත් අර එලාම් එක වදින්නේ නැහැ. සෙන්සර් එක හොඳ වෙන්නත් ඕන. සර්කිට් එක හොඳ වෙන්නත් ඕන. එලාම් එක වදින්න. හැබැයි වදින එලාම් එක සෙන්සර් එකෙත් නැහැ. සර්කිට් එකෙත් නැහැ. සෙන්සර් එකේ සර්කිට් එකේ දෙකේම නැති දෙයක් තමයි මේ එලාම් එක. ඒ දෙකට අයිති නැති එකක් තමයි මේ එලාම් එක. ඒ වගේ ඔබ මේ ලෝකේ දැනගන්නා යමක් ඇත්නම් ඒ දැනගන්නා දේ රූපය අන්තේ තියෙන්නත් බෑ. පේන තැන තියෙන්නත් බෑ. ඔබ හිතන තැන තියෙන්නත් බෑ. මාර්ග චිත්තයන් පහළ කර ගන්නවා නම් මාර්ග චිත්තය හඳුනා ගැනීම ලේසි නෑ. ඔබ සිත අනිත්‍යයි දුක අනාත්මයි කියලා හිතනවා ඇති. හැබැයි පින්වතුනේ ඒක මාර්ගයේ චිත්තයේද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒක ඔබලට බාර දෙයක්. අපිට ඕනේ පින්වතුනේ පිරිසුදුව මාර්ගයට යන පාරයි. එහෙනම් මේ අර සත්‍යය කියන එක විඥානය. සෙන්සර් එක රූපය. රූපයන්තය. මෙන්න මේ පින්වතුනි සර්කිට් එක නාමයන්තය. මේ දෙකේම නැති ධර්මයක් තමයි පින්වතුනි සත්‍යය. එහෙනම් ඔබ තුල පහළ වෙන යම් දැනගැනීමක් ඇති වෙනවා නම් ඒ දැනගැනීම පින්වතුනි රූපයට අයිති නැති නාමයට අයිති නැති රූපෙත් නැති නාමෙත් නැති මේ ඔබට හම්බෙන යම් රූපයක් තියෙනවා නම් ඒ රූපය මේ අන්ත දෙකේ නැති දෙයක් මේ අන්ත දෙක හේතු කරගෙන හට ගන්නවා කියන ඥාණය ඔබට පහළ වෙන්න ඕන. සද්දේ සෙන්සර් එකෙත් නැහැ. සද්දේ සර්කිට් එකෙත් නැහැ. හැබැයි මේ දෙකේ එකතුව නිසා සද්දයක් හට ගන්නවා. ඒ වගේ පින්නතුනි. ඒ සද්දේ කවදාක්වත් සර්කිට් එකට හම්බ වෙන්නේ නැහැ. ඒ සද්දේ කවදාක්වත් සෙන්සර් එකට හම්බ වෙන්නේ නැහැ. මේ දෙකේ කවදාකවත් පිහිටලක් නැති මේ දෙකේ කොහොමවත් නැති මේ සත්‍යය පින්වතුනි කවදාකවත් මේ සර්කිට් එකටයි සෙන්සර් එකටයි හම්බ වෙලත් නැහැ. සර්කිට් එක සෙන්සර් එකට හම්බ වෙලත් නැහැ. මෙන්න මේ වගේ පින්වතුනි ඔබට ඔබ බලාගෙන යනකොට රූපයේ එතන කිසිවක් තියෙන්න බෑ. එහෙනම් එතන කිසිවක් නැති නාමයේ කිසිවක් නැති මෙවැනි ධර්මතා දෙකක් එකතු වීමෙන් ඔබට විඥානම් මච්චේ වෙනවා නම් රූපේ තියෙන දෙයක් හරි නාමයේ තියෙන දෙයක් හරි ඔබට හම්බුනොත් විඥානම් මච්චි විඥානම් කියන තැනින් විඥානේ බැසගෙන පින්වතුනි නාමයට හෝ රූපයට රූපයට බැසගෙන නම් විඥානය බැස ගන්නවා කියන්නේ යමක් පේන තැන තියෙනවා කියන දෘෂ්ටිය අන්තයට වැටලා නැහැ. ඔබට නැවත ඉපදීම තියෙනවා කියනවා.
ඔබ රූපේ අන්තේ මිදිලා නැහැ. රූපේ ඇත්ත දැකලා නැහැ ඔබ. ඔබ නාමයට බැස ගන්නවන ඔබේ සිත දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා. මම මේ කතා කරන්නේ පින්වතුනි ලෝකෝත්තර පැත්තෙන් කියන කමතක කරන්න එපා. මෙහෙම කතා කරන්නේ නැතුව පින්වතුනි මාර්ගඥානෙ පෙන්වන්න බෑ. මේවා ඇත කින දෘෂ්ටියෙන් අරගෙන පින්වතුනි ඒට සාපේක්ෂව නැවත උප්පත්ති ලැබෙන යන්ටත් එහෙම ලෝකවල තියෙනවා. ඒනොට ඇත කින දෘෂ්ටියෙන් පනවපු තැනින් මට මාර්ගය පෙන්වන්න බෑ. මේව වර්ධවා ගන්න එපා. මේ ඔක්කොම නැහැ කියනවා, මේ ඔක්කොම ශුන්‍යතයි කියනවා, මේ මොකද්ද මේ ධර්මය? එහෙනම් මේ තියෙන්නේ මොනවාද? මේක තේරෙන්නේ නැති කෙනාට කෙසේනම් විස්තර කරන්නද? කියලා දෙන්න. අපිට බැන්නේ නැති වුණොත් තමයි පුදුමයි. ඇයි යමක් තියනවා කියන තැනින් නෙමේ මාර්ගේ වඩන්න හදන්නේ. මාර්ගය කියන එක පින්වතුනි යමක් තියෙන තැනකින් වඩන්න බෑ. නාම රූප දෙකේ ඇත්ත බලලා නාම රූප දෙකෙන් නිදොස් වෙච්ච. කියන්නේ මේකේ මුකුත් නිස්සාරය දැක්ක. නිස්සජ්ජෝ මේකෙ මිදිච්ච. මුකුත් නැති තැනක් දැක්කොත්. ශුන්‍යත භාවයක් දැක්කොත් මේ නාම රූප දෙකේ අන්නේ මුකුත් නැති තැනකින් මේක මේ විඥානම් මැච්චේ ඔබේ දැනගැනීමක් තියනවා කියන කාරණාව මතුවනවා. මේකමයි මාර්ගය. දෙන්න බෑ මට. මට පුළුවන් මෙහෙම අදහස් ටිකක් දෙන්න විතරයි. ඔය අනුපිළිවෙලට කල්පනා කරගෙන එන්න ඕනේ. ඉක්මනට මේක කරගන්න ඕනි කියලා දඩබඩ ගාලා මේ ආවට හරියන්නේ නැහැ. රූපේ මුකුත් නැහැ, ශුන්‍යතාවය හරි මුකුත් නැහැ, නාමෙත් මුකුත් නැහැ, ශුන්‍යතාවය මුකුත් නැහැ කියලා හිතෙන් ගියොත් ඔයගලන්ට වර්ධිනවා. පූර්ව භාග ප්‍රතිපදා තියෙනවා. ඉතින් අන්න ඒක නිසා මේ විඥානම් මච්චේ කියන තැන හොඳට බලන්න ඕන. ඒ නිසා මේම වුණොත් විතරයි ඔබට ගැලවෙන්න පුළුවන් උපමාව හොඳට පිළිසඳ වේවි. එතකොට තමයි මේකේ එන්නේ. ඒ නිසා බලන්න ඔබගේ ආයතනයන් තුලින් පින්වතුනි ඔය ඔබගේ රූපය හදලා තියෙන්නේ. අම්මා තාත්තවක්වත් කවුරුවක්වත් කනබන ආහාරයෙන්වත් හටගන්න එකක් නෙවෙයි ඔබේ රූපය. අම්මා තාත්තා නිසා කනබන ආහාරයෙන් හටගන්න බව ලෝකයා දන්නවා. එතනින්වත් හේතුඵල ධර්ම මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. එතනින් ආරම්භ කරලා එන්න ඇතුළට. ඒ නිසා ඔබට පේන මේ ප්‍රතිබිම්බය ඔබේ රූපය. ඔබේ ඇහැට පේන මේ ප්‍රතිබිම්බය අතට ඇල්ලුවම හම්බෙන දේ. ඔබේ සිතම කියලා මතු කරගන්න. ඒ මතු කරගත්තාම ඔබට ඕලාරික වශයෙන් හම්බෙච්ච රූපේ ශුන්‍යත වෙන්න ඕන. දැන් ඔබ හැමතිස්සෙම ඔබට පේන, ඇහෙන, දැනෙන, දැනගන්න තැන ඔබේ රූපේ සම්බන්ධව. පින්වතුනි, චේතනා වශයෙන්ම මනා ප්‍රකට කරගත යුතුයි. බලන්න චේතනාවේ කෙස් තියනවද, ලොම් තියනවද, අල්ලන්න පුළුවන්ද, දකින්න පුළුවන්ද? ඒවා ඉදෙනවද, කැඩෙනවද, වැවෙනවද? බලන්න පින්වතුනි. එවැනි ධර්මතාවයකුත් නැති බව ඔබේ රූපය ගැන ඔබට චේතනා වශයෙන් නිදොස් වෙන්න පුළුවන් නම් පින්වතුනි ඔබේ දැනගැනීමක් තියෙනවා. ඒ දැනගැනීම පින්වතුනි ඔබේ පේන රූප ආයතනයන්ගෙන් නිර්මාණය කරන තැනට ආйти නැති බව. ඔබ හිතන තැනට ආйти නැති බව. ඒ දැනගැනීම මධ්‍යස්ථ බව. පින්වතුනි ඔබට වටහා ගන්න පුළුවන් වුණොත් කොච්චර වටිනවද? ඒ නිසා පින්වතුනි මේ නාම රූප ප්‍රත්‍යයෙන් පින්වතුනි විඥානය හටගන්නේ. අන්න පින්වතුනි නාම රූප නිරෝධනං විඥානයේ මායාව පින්වතුනි එකයි. නාම රූප හටගන්නේ පින්වතුනි විඥානය හේතු කරගෙනයි. විඥානය හටගන්නේ පින්වතුනි සංඛාර හේතු කරගෙනයි. සංඛාර හටගන්නේ පින්වතුනි අවිද්‍යාව හේතු කරගෙනයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වේ, සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේ, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ. නාම රූප ප්‍රත්‍යයෙන් සදායතන වේ, සදායතන ප්‍රත්‍යයෙන් පින්වතුනි
ස්පර්ශ වේ කියලා මේ පටිච්චසමුපාදයේම සිහි කරන්න පින්වතුනි. ඔබ යම් මේකින් නාම රූප දෙකේ පින්වතුනි නිදොස් බව දැක්කොත් නාම රූප දෙක නැමැති පින්වතුනි මේ කාම ලෝකය. නාම රූප දෙක නැමැති පින්වතුනි මේ ධර්මතා දෙකේ ඇත්ත බලන්න මේ රූපය හටගන්න හැටි බලන්න. රූපයක් හටගන්නේ පින්වතුනි ආයතන ටිකක් නිසා. ආයතන ටිකේ මවන මේ ප්‍රතිබිම්බයට පින්වතුනි නාමය එකතු වීම නිසා ආයතන නිසා නමක් නැති රූපයක් නිර්මාණය වෙනවා. නිර්මාණය වුණාම ඔබ ඒකට මනසින් නමක් දෙනවා. අන්න විඥානපච්චය නාම රූපච්චය සදායතන. සදායතන පච්චය පස්ස වෙලා අන්න ඔබට ඔබ ඒ රූපේට ඇතකින දෘෂ්ටියෙන් පනවගෙන තණ්හාවෙන් බැඳිලා. තණ්හාවෙන් බැඳිච්ච ඔබට පින්වතුනි ඒ රූපය කාම උපාදානයක් වේවි. ඔබට ඒ රූපේ පින්වතුනි එක භව උපාදානයක් වේවි. දිට්ඨි අන්තව උපාදානයක් වේවි. උපාදාන ප්‍රත්‍යයෙන් භව වේවි. භවපත්‍යයෙන් ජාති වේවි. කුඩා දරුවෙකුගේ රූපේ හම්බ වෙන ඔබට ওই විදියටයි. ජාතිපත්‍යයෙන් ජරා මරණ වේවි. ඒ නිසා ඔබට ඔබේ රූපේ හම්බෙන්නේ ওই විදියටයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඔබ නාම රූප දෙකේ කිසිවක් නැති බව දැක්කොත් අන්න නාම රූප නිරෝධයෙන් පින්වතුනි විඥාන නිරෝධ වෙනවා. විඥාන නිරෝධ නම් පින්වතුනි අනිවාර්යෙන් සංඛාර නිරෝධයි. අන්න අවිද්‍යාව නිරෝධයි. අන්න අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධයි. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි. මුළු පටිච්චසමුපාදයේම නිරෝධය පැනෙනවා පින්වතුනි. මෙවැනි නුවණකින් උතුරු පින්වතුනි කටයුතු කරන්න. ඔබට මේ යම් දෙයක් පින්වතුනි විඥාණයෙන් දැනගන්න ඕන නම් ලෝකේ ඒක නාමයටත් රූපයටත් අයිති නැති ධර්මයක් බව ප්‍රත්‍යක්ෂ කර ගැනීම ඔබට බාරයි පින්වතුනි. ඉතින් අන්න ඒක නිසා පින්වතුනි මේ බව හොඳට තේරුම් අරගෙන තම තමා මෙන්න මේ මාර්ගය පිරිසුදු කරගන්න අන්ත දෘෂ්ටි නැති රූපේ එකාන්තයක් නාමයේ එකාන්තයක් විඥානම් මච්ඡේ කියන තැනට ඔබේ දැන ගැනීම රූපේ තියෙන දෙයක් පේන තැන තියෙන දෙයක්වත් හිතන තැන තියෙන දෙයක්වත් නෙවෙයි පින්වතුනි. මාර්ග චිත්තය අල්ලන්න ඔබට අමාරු වෙලා තියෙන්නේ කෙලෙස් සහිත චිත්තයක් ඔබට මුණ ගැහෙන නිසා. සංකාර වල කතා කරන චිත්තයේ පින්වතුනි ඔබට මාර්ගයේ චිත්තය වෙන්න බෑ. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න කියලා. ඔබේ චේතනා මනාව දකින්න පින්වතුනි. ඒ දැක්ක දවසට යදා පඤ්ඤාය පස්සති නේද? යථාභූත ඥානෙන් දකින්න කියලා. එදාට අතිනින් පිළිසිත දුකෙන් මිදෙනවා. දුක යන කුමක්ද? නාම රූප දෙක දුකයි පින්වතුනි. නාම රූප දෙකේ යමක් ඇත කියන දෘෂ්ටියෙන් පනවන නිසා දුක සමුදය වෙනවා. නාම රූප දෙකේ කිසිවක් නැති බවක්. මේ කිසිවක් නැති තැනකින් විඥානම් මැච්චේ දැන ගැනීමක් සිදු වෙන බවක්. සෙන්සර් එකේ සර්කිට් එකේ සද්දයක් නැහැ. සද්දයක් නැති ධර්මතා දෙකකින් සද්දයක් හටගන්න බව. මේ බව තේරෙන්න ඕන. නාම රූප දෙකේ නැති දෙයක්මයි අපි විඥාණයෙන් දැනගන්නේ. අන්න එතනින් පින්වතුනි. එහෙම ඒ දැනගන්න බවත් අපිට හම්බ වුණොත් නාම රූප දෙකේ කිසිවක් නැති බව. අන්න එදාට පින්වතුනි ප්‍රතිබිම්බයෙන් මිදෙනවා. රූපයන්තේ තියෙන ප්‍රතිබිම්බයක් නාමයන්තේ තියෙන ප්‍රතිබිම්බෙනුත් මිදෙනවා. අන්නේ ප්‍රතිබිම්බයෙන් මිදෙනකොට පින්වතුනි ඇත කියන දෘෂ්ටියෙන් පනවපු යම් මොන හරි තියෙනවා. ඒකෙන් ගැලවිලා අන්න තණ්හාව දුරු වෙනවා. තණ්හාව නැති වෙනවා කියන්නේ දුක්ඛ නිරෝධයක් වෙනවා.
නාම රූප දෙකේ යමක් තියනවා කියලා ගත්ත නිසායි තණ්හාව යෙදුනේ. නාම රූප දෙකේ යමක් නැති බව නුවණින් දැකිනකොට තණ්හාව ඉබේම දැනවිලා යනවා. නිරෝධය ශාත් වෙනවා. මාර්ගය වැඩෙනවා. අන්න මාර්ග ඥානය තමයි පින්වතුනි විඥානම් මච්චේ. මේ මාර්ගයේ උපදවාගත්ත උතුම් ආර්ය උතුමන් වහන්සේලා ලෝකේ වාසය කරනවා, කතා කරනවා, ඇවිදිනවා, රූප බලනවා, සද්ධානවා. හැබැයි පින්වතුනි එක තැනකට නාම රූප දෙකට කොටු වෙලා නැහැ පින්වතුනි. දැනගැනීමක් තියෙනවා. ඒක කොහොටවත් අයිති එකක් නෙවෙයි. මෙන්න මේ පසුබිමට එන්න මාර්ගයේ උපදවා ගන්න. පිරිසුදු මාර්ගයේ ඔබේ බුද්ධියට ගෝචර විය යුතුයි. ශනිකව ආවත් පිරිසුදු මාර්ගයේ තේරුම් ගත යුතුයි. ඔය විදිහට ප්‍රතිපදාවේ හැසිරෙන්න තවත් කුමක් අසංග කරන්නයි තියෙන්නේ. ඒක නිසා පින්වතුනි මේක හොඳට තේරුම් අරගෙන උපමාවක් අමුණගෙන මේ රූපයෙන් මිදෙන්න ඉස්සලා වෙලට නාමයෙන් මිදෙන්න. හොඳට නාමයෙන් මිදෙනකම් පින්වතුනි මුකුත් කරන්න යන්න එපා. තීරණ ගන්න යන්න එපා. හොඳට නාමයෙන් මිදෙන්න. හොඳ සති සම්පජන්ව වාසය කරන්න. ලෝකේ තියෙන අමාරුම දේ පින්වතුනි නාම රූප දෙකෙන් ගැලවීමයි. ගැලවුණොත් විඥානම් මච්චේ ඔබේ දැන ගැනීම මැදනම් පින්වතුනි. අන්න පින්වතුනි ඒ විඥානයේ මායාව ඒ විඥානය නැවත උප්පැත්තිකට යනවා කියලා පින්වතුනි පණවන්න බෑ කාටවත්. විඥානයේ නැවත උප්පැත්තිකට යනවා කියලා පැනවිය හැක්කේ රූපයට බැසගත්තොත්. රූපේ අන්තයමක් තියනවා කියලා තණ්හාවෙන් අල්ලා ගත්තොත්. නාමයන්තයමක් තියනවා කියලා තණ්හාවෙන් අල්ලා ගත්තොත් විතරයි ඔබලගේ නැවත උප්පැත්තිය තීරණය වෙන්නේ. ඒ නිසා පින්වතුනි මෙන්න මේ විඥානම් මච්චේ කියන තැනින් නාම රූප දෙකේ කිසිවක් නැති තැනකින් නාම රූප දෙකේ කිසිවක් තියෙන තැනින් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. පෙන්නලා කිව්වා නාම එකාන්තයක් රූප එකාන්තයක් කියලා. ඒ ප්‍රත්‍යක්ෂ භූමියේ හැටි ඔය කිව්වේ. ඒ නිසා රූපේ ඇත්ත බලන්න කිව්වා. ඇත්ත බල රූපයෙන් මිදින නාමයෙන් මිදුනහම එයාට තේරෙනවා එයාට මේ හම්බෙන ලෝකේ කොයි වගේද කියලා. ඒ ලෝකේ හටගෙන නිරුද්ධ වෙනවා. අන්න විඥාණය අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න ඔබට චතුරාර්ය සත්‍ය ඥානය පහළ වෙනවා. පින්වතුනි. ඒ චතුරාර්ය සත්‍ය ඥානත් එක්ක කැමති කෙනෙකුට තව ධර්මයේ නුවණ තියෙනවා නම් පටිසම්පාදිත කල්පගෙන බලන්න පුළුවන්. එහෙනම් පින්වතුනි විඥානයක් රූපයන්තයට බැසගත්තොත් ලෝකේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. පේන තැනින් හම්බ වෙනවා. හම්බෙන නිසා ඒ සත්තු නොමර ඉන්න වෙනවා. අන්න ලෞකික සීලයකට යනවා. අන්න පින්වතුනි ඒ ලෞකික නාම රූප දෙකේ කිසිවක් නැති බව හම්බුනොත් අන්න ලෞකික සීලේ නැහැ. අන්න ලෝකෝත්තර සීලයට එනවා. අන්න සීලබත පරාමාසයෙන් ගැලවෙනවා. නාම රූප දෙක හිස් දෙයක් කියලා දැක්කොත් සක්කාය දෘෂ්ටිය දුර වෙනවා. නාම රූපේ යමක් තියනවා කියලා දන්නවනම් අල්ලගෙන ඉන්නවනම් ඒකයි සක්කාය දෘෂ්ටිය. එතකොට පින්වතුනි මේ දෙකේ මුකුත් නැති බව නාම රූප දෙකේ මුකුත් නැති බව මනානුව නැති වුණා. විඥානම් මච්චිනම් ඔබ දැනගන්නා දේ ලෝකයේ මධ්‍යස්ථ කියන නුවණ ඔබට පහළ වුණා. පින්වතුනි අන්න එතෙන්දී ඔබට විචිකිච්ඡාව දුර වෙනවා. අන්න මේ දර්ශනයත් එක්ක පින්වතුනි මෙවැනි නුවණකින් යුතුව උතුම් ආර්ය ශාවක තුන් සංයෝජනයක් දුරු කරනවා. එයා තව තවත් පින්වතුනි මෙතනම සිහිය පවත්වමින් කටයුතු කරනවා. තව තවත් නාම රූප දෙකේ ඇත්ත බලමින් ඒ නුවණින් යුතුවම පින්වතුනි විඥානම් මච්චේ කියන තැනින් ලෝකයේ ගවේෂණය කරමින් ලෝකේ වාසය කරනවා. යනකොට පින්වතුනි එයාට මාර්ගඥානය පහළ වෙච්ච නිසා එයා මේ ඕරම් භාගී සෞද්දම් භාගී සම්මෝචන දුරු කරනවා. එහෙනම් පින්වතුනි රූපයන්තයට අනුවයි පින්වතුනි නාමයන්තයට හෝ අනුවයි මේ නාම රූප දෙකේ යමක් තියනවා කියන තැනින් අරගෙන ඒ අරයන් දැන ගැනීමක් නාම රූපයෙන් හටගන්න විඥානේ
ඒ යමක් තියෙනවා කියන තැනින් ඇත්ත කියන දෘෂ්ටියෙන් අන්ත දෘෂ්ටියෙන් පනවගෙන විඥානයක් හට ගන්නවා නම් පින්තුනේ විඥානයක සතර අපාය තියෙනවා, මංස ලෝක තියෙනවා, දිවි ලෝක 6 තියෙනවා. මෙන්න මේ අරූපී රූපී ධ්‍යාන තියෙනවා. ඔබලට උප්පත්ති ලබන්න තුන් ලෝකයක් සැකසෙනවා පින්තුනේ. ඉතින් ඒක නිසා මේ හේතුඵල න්‍යාය දකින්න ඔබට ආරාධනා කරමින් අපි මේ ප්‍රතිපදාව මනාව දේශනා කරන්නට යෙදුණා. ඔබ දක්ෂ වෙලා මේ අනුව පියවරින් පියවර තමන්ගේ නුවණ වඩන්න ඒකා වෙන්න ඕන. ඒ නිසා පින්වතුනි මේ පංච උපාස්කන්ධයේ ඇත්ත බලන්න තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. මම යන්නේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත බලන හැටි කියලා දුන්නේ. ඉතින් අන්නේ ඇත්ත බලන්න කිව්වේ පංච උපාස්කන්ධයේ ඇත්ත බලන්න කිව්වේ ඒකේ ඇත්ත බැලුවහම නිවන ලැබෙනවා කියන කතාව නෙවෙයි. නිවන ලැබෙන්න නෙමෙයි පංච උපාස්කන්ධයේ ඇත්ත බලන්න කිව්වේ මාර්ගය උපදවා ගන්න පින්වතුනි. රූපේ හෝ නාමයේ හෝ යමක් ඇත කියන දෘෂ්ටියෙන් පැනවීම පින්වතුනි පංච උපාස්කන්ධයේ ලෝකේ තියෙන රූපයක ඇත්ත බලමින් වාසය කරනවා නම් එවැනි දෘෂ්ටියක ඉන්නවා නම් කවදාකවත් පින්වතුනි ඔබලට විඥානම් මච්චේ කියන ධර්මතාවයට එන්න බෑ. ඒ නිසා එතනට එන්න බොහොම දක්ෂ වෙමින් ඔය ඇත්තන් විසින් අද දවසේ මේ කරන ලද දේශනාව මම නම් හිතන්නේ මුළු ජීවිතයේ කාලයටම ඇති කියලායි. තම තමන් දක්ෂ වෙලා මේක නුවණින් බලන්න බැලීමෙන් පින්වතුනි මේ පර්තෝഘോഷයක් හම්බුණා. එහෙනම් දැන් නුවණින් බලන්න විවේකී අරගෙන මේකයි සිදු වෙන්නේ. ඉතින් ඒකට එන්න ඔබට ඔබේ ජීවිතයේ ගලවා ගැනීම ඔබට බාර දෙයක් අපිට කළ හැකි දෙයක් නෑ. අපිට මහා මෛත්‍රියකින් කරුණාවකින් දයානුකම්පාවෙන් ලෝකෙට ශාසනයට ඕගලන්ට පුද්ගලික යහපතක් උදා කිරීමේ අදිෂ්ඨානයෙන් අපිට කළ හැකි සේවය විචාරයි පින්වතුනි. ඕගලන් විසින් පින්වතුනි මේක නුවණින් මනාව බලලා නිදොස් කර ගැනීම ඔබලට බාර කරමින් අපේ මේ දහම් දේශනාව මෙතනින් නිමා කරනවා. කවුරු සාධනාවක්